සාධක කිහිපයක් පිළිබඳව. අපි ඊට පෙර මතක් කරලා ඉමු සමස්ථිතිය කියලා අපි කතා කරේ මොකක්ද කියන එක. බාහිර පරිසරයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවත් දේහයේ අභ්‍යන්තර පරිසරය සාපේක්ෂව පටු කායික විද්‍යාත්මක සීමා තුළ පවත්වා ගැනීමට තමයි අපි සමස්ථිතිය කියලා කිව්වේ. ඒ විතරක් නෙමෙයි ඊට පෙර අපි කතා කරා මිනිසාගේ දේහය තුළ උෂ්ණත්වය සමස්ථිතික යාමනය ගැන. මිනිසාගේ දේහයේ උෂ්ණත්වයේ සමස්ථිතික යාමනය ගැන. අපි නැවතත් ඒ කොටස සටහනක් මගින් මතක් කරගෙන ඉමු. බලන්න මෙතනින් දක්වලා තියෙනවා අපි මීට පෙර කතා කර දේහ උෂ්ණත්වයේ යාමනයේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය සම්බන්ධ. සාමාන්‍යයෙන් නම් මිනිසාගේ දේහයේ උෂ්ණත්වය පැවතුනේ සෙල්සියස් අංශක 37ක් පමණ. නමුත් මේ සමහර අවස්ථාවල උදාහරණයක් විදිහට අපි ජීවත් වන බාහිර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන අවස්ථාවක එහෙමත් නැත්නම් අපේ දේහයේ අධික ලෙස ක්‍රියාකාරී වන අවස්ථාවක උදාහරණයක් විදිහට අපි කියන්න පුළුවන් ව්‍යායාම කරන අවස්ථාවක අපේ දේහයේ උෂ්ණත්වය තිබිය යුතු මට්ටමට වඩා වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ප්‍රතිග්‍රාහක මගින් ලබා ගන්නා මෙම තොරතුරු හයිපොතැලමසයේ පිහිටි උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය කරා ගෙන ආවි. එමගින් ක්‍රියාකාරී වෙලා විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ නැවත දේහ උෂ්ණත්වයේ තිබිය යුතු මට්ටම කරා ගෙන යාම. අපිට මතකයි සමහි රුධිර වාහිනී විස්තරණය වෙලා උණුසුම් රුධිරයෙන් රුධිර කේශනාලිකා පිරී යාමේ නිසා තාපය විකිරණය මගින් සමේ පෘෂ්ඨයෙන් හානි වීමක් සිදු වෙනවා. ඒ වගේමයි ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ස්‍රාවය වැඩි වුණා. ඒ නිසාත් තාපය වැඩි ප්‍රමාණයක් හානි වීම ඉවත් වීම සිදු වෙනවා. අපි ඒකට කියන තාප හානි වීම වැඩි වීමක් සිදු වෙනවා කියලා. මෙන්න මේ කියන ක්‍රියාකාරකම් මගින් දේහයේ උෂ්ණත්වය නැවත වරක් තිබිය යුතු මට්ටම දක්වා අඩු කිරීමක් සිදු වෙනවා. තිබිය යුතු මට්ටම දක්වා ගෙන ඒමක් සිදු වෙනවා. එම නිසා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් තව දුරටත් හයිපොතැලමසී උෂ්ණත්ව පාලකය වෙත සංඥා ගැනීම නතර වෙලා අතිරේක තාප හානි වීමේ යාන්ත්‍රණය නැවැත්වීම මගින් සාමාන්‍ය තත්වයට පැමිණීමක් සිදු වෙනවා. ඒ වගේමයි සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා දේහ උෂ්ණත්වය අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. සීතල පරිසරයක ජීවත් වෙන අවස්ථාවල ඒ වගේම තාපය වැඩියෙන් හානි වෙලා දේහය තුල තාප ජනන වේගය අඩු වෙන අවස්ථාවක තිබිය යුතු මට්ටමට වඩා දේහ උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී හයිපොතැලමසෙහි උෂ්ණත්ව පාලක මධ්‍යස්ථානයේ නැත්නම් උෂ්ණත්ව පාලකය මගින් විවිධ ක්‍රියාකාරකම් ප්‍රේරණය කිරීමක් සිදු කරනවා. එහිදී දේහයේ උෂ්ණත්වයේ නියමිත මට්ටම දක්වා වැඩි වෙනතුරු තාප ලාභී යාන්ත්‍රණය තමයි සක්‍රිය කරන්නේ. තාප හානි වීමේ යාන්ත්‍රණය නිෂේධනය වෙනවා. මෙහිදී සමී පෘෂ්ඨය හරහා තාප හානිය අඩු කරනවා. ඒ සිදු කරන්නේ සමී පර්යන්තයේ ඇති රුධිර වාහිනී සංකෝචනය කරමින්. ඒ විතරක් නෙමේ තාප ජනනය කිරීමට කංකාල පේශි ශීඝ්‍ර හා පුනරාවර්තීව සංකෝචනය වෙනවා. අපි ඒකට කියනවා වේවිලීමක් සිදු වෙනවා කියලා. ඒ වගේම රෝම උද්ගාමක පේශි සංකෝචනය කරමින්
යම් තාප ප්‍රමාණයක් ජනනය කරනවා. මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ නැවත වරක් දේහ උෂ්ණත්වය තිබිය යුතු පරාසය දක්වා ගෙන එනවා. එම නිසා සමේ සීතලට සංවේදී ප්‍රතිග්‍රාහක තවදුරටත් උත්තේජනය වෙන්නේ නැහැ. ඒ වගේම හයිපොතැලමීය උෂ්ණත්ව පාලකයේ සංඥාය වීම නතර වෙනවා. එමගින් අතිරේක තාපලාභී යාන්ත්‍රණය නවත්තලා පර්යන්තයට රුධිර සැපයීම සාමාන්‍ය තත්වයට පත් කිරීමක් සිදු වෙනවා. මෙන්න මේ විදිහට සාමාන්‍ය දේහ උෂ්ණත්වය තිබිය යුතු වගේට වඩා වැඩි වූතින් හෝ අඩු උෂ්ණත්වයක් කරා පැමිණියහොත් නැවත ය තිබිය යුතු සාමාන්‍ය දේහ උෂ්ණත්වය දක්වා ගෙන ඒමට ක්‍රියා කරනවා. ඒ අපි කතා කරේ දේහේ උෂ්ණත්ව යාමනය නැත්නම් දේහේ උෂ්ණත්ව සමස්ථිතික යාමනය ගැන. දේහේ උෂ්ණත්ව සමස්ථිතික යාමනය ගැන. අපි මීට පෙර කතා කරා දේහ උෂ්ණත්වයේ පමණක් නෙවෙයි. අපේ දේහයේ අභ්‍යන්තර පරිසරයේ තවත් සාධක තිබිය යුතු සීමාවන් තුළ පවත්වා ගැනීම සිදු කරන. එහෙම නැත්නම් සමස්ථිතික යාමනයට ලක් වෙනවා. ඒවා තමයි රුධිරයේ pH අගය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, රුධිරයේ ආශ්‍රිත මෞලිකතාවය. අපි ඊළඟට බලමු කොහොමද රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු මට්ටම දක්වා පවත්වා ගනිමින් අඩු වැඩි වීම තුලදී එය තිබිය යුතු මට්ටමේ රඳව ගන්න කියලා. අර මීට පෙර කතා කර දේහ උෂ්ණත්වයේ සාමාන්‍ය මිනිසෙකුගේ තිබිය යුතු මට්ටමක් තිබෙනා වගේම සාමාන්‍ය රුධිරයේ ග්ලූකෝස් මට්ටමකුත් පවතිනවා. නිරාහාරව සිටින අවස්ථාවේදී මේ අගය රුධිරයේ මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 70ත් 110ත් අතර පමණ වෙනවා. සාමාන්‍යයෙන් දියවැඩියාව නැති පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම කායික විද්‍යාත්මක සීමාවන් තුළ දවස පුරා උච්චාවචනය වෙනවා. දවස පුරා අඩු වැඩි වීම සිදු වෙන්න පුළුවන්. අපි දන්නවා අපි ආහාරයක් ගෙන ටික වෙලාවකට පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අගයක් ගන්නවා. ඒ වගේම ආහාරයක් ගෙන පැය 3කට පසුව එම අගය අඩු වගයක පවතිනවා. මේ ආකාරයට දවස පුරාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම කායික විද්‍යාත්මක සීමාවන් තුල අඩු වැඩි වීම වලට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ අගය දේහයේ තිබිය යුතු පටු කායික විද්‍යාත්මක සීමාව තුල පවත්වා ගැනීමට ක්‍රියා කරන ව්‍යුහයක් තමයි අග්න්‍යාසය. අග්න්‍යාසය මගින් ශ්‍රාවය වන ඉන්සියුලින් සහ ග්ලූකෝගන් වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය මේ සඳහා වැදගත් වෙනවා. අපි දන්නවා අග්න්‍යාසයේ අන්තරාසර්ගික කොටස වෙන්නේ ලැංගහෑන් දීපිකා. මෙහි ඇති බීටා සෛල වලින් තමයි ඉන්සියුලින් ශ්‍රාවය වෙන්නේ. ඇල්ෆා සෛල වලින් තමයි ග්ලූකෝගන් ශ්‍රාවය වෙන්නේ. අපි බලමු දැන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීමක් සිදු වුනහම සහ අඩු වීමක් සිදු වුනහම මේ තිබිය යුතු මට්ටමට වඩා කොයි ආකාරයට මෙම ඉන්සියුලින් සහ ග්ලූකෝගන් වල ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවද කියන එක. අපි මුලින්ම බලමු රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට සිදුවන ක්‍රියාවලිය. මේ අවස්ථාවේදී ලැංගහෑන් දීපිකාවල බීටා සෛල වලින් ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය වීමක් සිදු වෙනවා. මෙම ඉන්සියුලින් ඉලක්ක පටක මත ක්‍රියා කරලා
මෙන්න මේ කියන ක්‍රියාවලිය සිදු වෙනවා. මුලින්ම දේහ සෛල තුළට ග්ලූකෝස් පරිවහනය උත්තේජනය කරනවා. එමගින් දේහ සෛල තුළදී මෙම ග්ලූකෝස් භාවිතා කරමින් සෛලීය ශ්වසනයට ලක් වෙමින් ATP නිෂ්පාදනය සිදුවීම උත්තේජනය කරනවා. ඒ විතරක් නෙමෙයි. මේ රුධිරයේදී ග්ලූකෝස් මේද අම්ල බවට පරිවර්තනය කරලා මේද පටක තුළ සංචිත කිරීමක් සිදු කරනවා. ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පරිවර්තනය කරලා අක්මාව තුළ සංචිත කිරීම උත්තේජනය කරනවා. ඒ වගේම ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පරිවර්තනය කරලා කංකාල පේශි තුළ සංචිත කිරීම උත්තේජනය කරනවා. මේ ලෙස රුධිරයේ ඇති ග්ලූකෝස් භාවිතයට ගන්නා වේගය වැඩි කිරීම හෝ සංචිත කිරීමක් සිදු කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවීමක් සිදු වෙනවා. මෙන්න මේ අඩුවීම සාමාන්‍ය පරාසයට ළඟා වුණාම ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් තවදුරටත් ඉන්සියුලින් ශ්‍රාව්‍ය වීම පාලනය කරනවා. එමගින් රුධිරයේ තිබිය යුතු ග්ලූකෝස් මට්ටමට වඩා තවදුරටත් ග්ලූකෝස් මට්ටම පහළ යෑම වැළැක්වීමක් සිදු කරනවා. අපි මේ කරුණු පිළිබඳව මීට පෙරත් කතා කරලා තියෙනවා. අන්තරාසර්ග ක්‍රාන්තියක් ලෙස ලැංගහැන් දීපිකා වල කාර්යභාරය ගැන කතා කරද්දී අපි ඊළඟට බලමු රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු මට්ටමට වඩා අඩු විට සිදුවන ක්‍රියාකාරීත්වය. කොහොමද එම මට්ටම යාමනය කරන්නේ කියන එක. රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා අඩු විට ක්‍රියාකාරී වෙන්නේ අපි මීට පෙරත් කතා කරා ලැංගහැන් දීපිකාවල ඇල්ෆා සෛල. මෙම ඇල්ෆා සෛල මගින් රුධිරයට ග්ලූකෝගන් ශ්‍රාවය උත්තේජනය කරනවා. එමගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම තමයි දිරිගන්වන්නේ. එහෙනම් මෙහිදී කරන්න ඕනේ අර සංචිත වෙලා තියෙන ග්ලයිකොජන් ලෙස පවතින ඒවා ග්ලූකෝස් බවට විදහෙරලා රුධිරයට නිදහස් කිරීමක් සිදු කරන්න ඕනේ. එහෙනම් මෙහිදී සිද්ධ වෙන්නේ ග්ලූකෝගන් මගින් අක්මාවේ ඒ වගේම කංකාල පේශි තුළ ග්ලයිකොජන් ලෙස සංචිත වී ඇති මෙම ආහාර බිඳහෙළලා ග්ලූකෝස් රුධිරයට නිදහස් කිරීම වැඩි කිරීමක් එහෙම නැත්නම් අපි ඔක් කියන්න පුළුවන් දිරිගැන්වීමක් සිදු කරනවා කියලා. වැඩි කිරීමක් දිරිගැන්වීමක් කියන වචන භාවිතා කරන්න ඕනේ. මෙමගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වුණාම ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් මෙම ග්ලූකෝගන් ශ්‍රාවය පාලනය වෙනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයට ළඟා වුණාම ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් ග්ලූකෝගන් ශ්‍රාවය පාලනය වෙනවා. ඒ නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම තව දුරටත් සාමාන්‍ය සීමාව ඉක්මවලා ඉහළ යාම වැළැක්වීමක් සිදු වෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි කොහොමද ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය තිබිය යුතු මට්ටමට වඩා රුධිරෙහි වැඩි වුණතින් හෝ අඩු වුණතින් එය ක්‍රියාකාරී වෙන්නේ කියන එක. අපි නැවතත් සටහනක් ආධාරයෙන් මෙම ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය පිළිබඳව මතක් කරගමු. රුධිරයේ සාමාන්‍ය ග්ලූකෝස් මට්ටමේ තිබිය යුතු අගයක් තියෙනවා. ඒ අගය අපිට මතකයි නිරාහාරව සිටින අවස්ථාවකදී මිලිලීටර් 100ක මිලිග්‍රෑම් 70ක් 110ක් අතර පරාසයක වුණා.
ඉදි ග්ලූකෝස් මට්ටම තිබිය යුතු මට්ටමට වඩා වැඩි වුණොත් අග්න්‍යාශයේ ලැංගහැන් දීපිකාවල ඇති බීටා සෛල මගින් ඉන්සියුලින් ශ්‍රාවය සිදු වුණා. එමගින් දේහ සෛල තුළට ග්ලූකෝස් පරිවහනය වැඩි වෙනවා. ඒ වගේම ATP සංශ්ලේෂණය උත්තේජනය කරනවා. ඒ වගේමයි ග්ලූකෝස් මේද අම්ල බවට පරිවර්තනය කරලා මේද පටක තුල සංචිත කරනවා. ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පරිවර්තනය කරලා අක්මාවේ ඒ වගේම කංකාල පේශි තුල සංචිත කිරීම උත්තේජනය කිරීම මගින් ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ඔස්සේ එය තව දුරටත් දේහයේ තිබිය යුතු මට්ටම දක්වා පැමිණිය විට තව දුරටත් අඩුවීම වැළැක්වීම සිදු වෙනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු මට්ටමට වඩා අඩු අවස්ථාවක ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එහිදී ලැංගහැන් දීපිකා මගින් එහි ඇති ඇල්ෆා සෛල ග්ලූකෝගන් ශ්‍රාවය උත්තේජනය වෙනවා. එමගින් අක්මාව සහ කංකාල පේශි තුළ ග්ලයිකොජන් ලෙස සංචිත වී ඇති ද්‍රව්‍ය ග්ලූකෝස් බවට නිදහෙරලා රුධිරයට නිදහස් කරනවා. එමගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීමක් සිදු වෙනවා. ඒ වැඩිවීම සිදු වෙන්නේ සාමාන්‍යයෙන් තිබිය යුතු මට්ටම දක්වා. ඉන්පසුව තව දුරටත් එමාගේ තිබිය යුතු මට්ටමට දක්වා වඩා වැඩිවීම වැළැක්වීමට ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට පැහැදිලි කොහොමද ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය වෙන්නේ කියන එක. අපි ඊළඟට බලමු තවත් සාධකයක් කොහොමද දේහයේ අභ්‍යන්තර පරිසරය තුළ නියතව පවත්වා ගන්න කියන එක. ඒ තමයි ආශ්‍රිත විධානය. මොකක්ද මේ ආශ්‍රිත විධානය කියලා කියන්නේ? ආශ්‍රිත විධානයේ පැහැදිලි කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ජල තුල්‍යතාවයයි ලවණ තුල්‍යතාවයයි. ආශ්‍රිත විධානය කියන වචනය තුළ ජල තුල්‍යතාවය ගැනත් අපි කතා කරනවා, ලවණ තුල්‍යතාවය ගැනත් කතා කරනවා. එනම් ආශ්‍රිත විධානය කියලා කියන්නේ බාහිර පරිසරයේ නැත්නම් වටපිටාවට සාපේක්ෂව දේහ පටල හරහා ජලය හා ලවණ තුල්‍යතාවය. එහෙම නැත්නම් ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය. නැවත වරක් කියන්න. වටපිටාවට සාපේක්ෂව දේහ පටල හරහා ජලය හා ලවණ තුල්‍යතාවය. එහෙම නැත්නම් මේ ජලය හා ලවණ තුල්‍යතාවය කියන වචනයට අපිට කියන්න පුළුවන් තවත් තනි වචනයකින් ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය තමයි නම් ආශ්‍රිත විධානය කියලා කියන්නේ. ආශ්‍රිත විධානය කියලා කියන්නේ ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය. ආශ්‍රිත තුල්‍යතාවයේ පවතින සෛලවල ඇතුළතයි ඒ වගේම පිටතයි පවතින ජල ප්‍රමාණයත් ඒ වගේම ලවණ සාන්ද්‍රණයත් සමාන වෙනවා. දේහය තුළ නියත ප්‍රශස්ත ආශ්‍රිත පීඩනයක් පවත්වා ගැනීම සඳහා තමයි මේ ආශ්‍රිත විධානය වැදගත් වෙන්නේ. ඒ නිසා මිනිසාගේ මෙම ක්‍රියාවලිය මගින් මිනිසාගේ දේහයේ මුළු රුධිර පරිමාව ඒ වගේම ප්ලාස්මාව හා පටක තරලය තුල දියවි ඇති ද්‍රව්‍යවල සාන්ද්‍රණය හිතකර පරාසයක් තුළ පවත්වා ගැනීම සිදු වෙනවා. මම නැවත වරක් එම කරුණු කියන්න. එනම් මේ ආශ්‍රිත විධානය මගින් ඇතිවන වැදගත්කම් තමයි එකක් දේහයේ මුළු රුධිර පරිමාව පවත්වා ගන්න වැදගත් වෙනවා. ඒ වගේම රුධිර ප්ලාස්මයේ ද්‍රව්‍ය සාන්ද්‍රණය
ඒ වගේම පටක තරලය තුලදී වී ඇති ද්‍රව්‍ය සාන්ද්‍රණය හිතකර පරාසයක් තුල පවත්වා ගැනීම සිදු වෙනවා. ඊන ආශ්‍රිත විධානයේ වැදගත්කම් තුනක් විදිහට කතා කරන්නත් පුළුවන්. දෙහි මුළු රුධිර පරිමාව පවත්වා ගැනීම, ඒ වගේම රුධිර ප්ලාස්මාවේ දියවි ඇති ද්‍රව්‍ය සාන්ද්‍රණය හිතකර පරිසරයක් තුළ පවත්වා ගැනීම, ඒ වගේම පටක තරලය තුළ දියවි ඇති ද්‍රව්‍ය සාන්ද්‍රණය හිතකර පරාසයක් තුළ පවත්වා ගැනීමට මෙම ආශ්‍රිත විධානය කියන ක්‍රියාවලිය වැදගත් වෙනවා. අපි බලමු මිනිස් දෙහි ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගන්නේ කොහොමද කියලා. අපි කතා කරා ආශ්‍රිත තුල්‍යතාවය කියන්නේ එහිදී වැදගත් වෙන ප්‍රධාන කරුණු දෙක තමයි ද්‍රව්‍ය සාන්ද්‍රණයයි ජල ප්‍රමාණය කියන දෙකම පාලනය කිරීම. එහෙනම් මිනිස් දෙහි ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගන්නේ මෙන්න මේ ආකාර දෙකට. ඒ තමයි ජල ප්‍රමාණය පාලනය මගිනුයි දේහය තුළට ලබා ගන්නා සහ දේහෙන් බැහැර කරන්නා වූ ලවණ ප්‍රමාණය පාලනය මගින්. මේ කරුණු දෙක මතක තියාගන්න ඕනේ. මිනිස් දේහයේ ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගැනීමේ ආකාර දෙකකට සිදු වෙනවා කොහොමද? ඉනම් කරන්න පුළුවන් එක ආකාරයක් තමයි ජල ප්‍රමාණය පාලනය කිරීම මගින් මේ ආශ්‍රිත තුල්‍යතාවය පවත්වා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දේහය තුළට ලබා ගන්නා සහ දේහෙන් බැහැර කරන්නා වූ ලවණ ප්‍රමාණය පාලනය මගින්. අපි මුලින්ම කතා කරමු රුධිරයේ ජල ප්‍රමාණය පාලනය කරන්නේ කොහොමද කියලා. නැත්නම් රුධිරයේ ජල ප්‍රමාණ පාලනය එහෙම නැත්නම් රුධිරයේ ජල සමස්ථිතිය සිදුවන ආකාරය. මේ සඳහා වැදගත් වෙන්නේ රුධිරයේ ජල සමස්ථිතිය කාර්ය සඳහා වැදගත් වෙන්නේ හයිපොතැලමස්. හයිපොතැලමස් මගින් තමයි පාලනය වෙන්නේ. හයිපොතැලමස්යේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක පිහිටලා තියෙනවා. මෙම ආශ්‍රිත ප්‍රතිග්‍රාහක මගින් මොළය ඔස්සේ ගමන් කරන රුධිරයේ ආශ්‍රිත මෞලිකතාවය එහෙම නැත්නම් ආශ්‍රිත පීඩනය අනාවරණය කරගන්නවා. මේ සඳහා වැදගත් වෙන්නේ හයිපොතැලමස්. එහි ආශ්‍රිත ප්‍රතිග්‍රාහක මගින් මොළයේ ඔස්සේ ගමන් කරන රුධිරයේ ආශ්‍රිත පීඩනය එහෙම නැත්නම් ආශ්‍රිත මෞලිකතාවය අනාවරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙම ආශ්‍රිත මෞලිකතාවයට ප්‍රතිචාර විදිහට හයිපොතැලමස් පිපාස සංවේදනය පාලනය කරනවා. අපි දන්නවා සමහර වෙලාවට අධික පිපාසයක් ඇතිවීම සිදු වෙනවා. ඒ සිදු කරන්නේ හයිපොතැලමස්සේ පිපාස සංවේදන පාලනය මගින්. ඒ විතරක් නෙමෙයි මේ ජල ප්‍රමාණය පාලනය කරන්න අපර පිටියුටරින් ADH ශ්‍රාව්‍ය පාලනය කිරීම සිදු කරනවා. අපි දන්නවා අපර පිටියුටරියෙන් ADH හෝමෝනයේ නිපදවීමක් සිදු වෙන්නේ නැහැ. එහි తాවකාලිකව ගබඩා කර තබා ගැනීමක් තමයි සිදු කරන්නේ. ADH නිපදවන්නේ හයිපොතැලමසින්. හයිපොතැලමසින් ලබා දෙන සංඥාවලට අනුව අපර පිටියුටරින් ADH ශ්‍රාවය පමණයි සිදු වෙන්නේ. නම් එය පාලනය කරන්නේ හයිපොතැලමස් මගින්. මෙන්න මේ හයිපොතැලමස් පවතින ආශ්‍රිත ප්‍රතිග්‍රාහක මගින් අනාවරණය කරගත් රුධිරයේ ඇති ආශ්‍රිත පීඩනයට අනුව ඒට ප්‍රතිචාර විදිහට හයිපොතැලමස්සේ පිපාස සංවේදන පාලනය සිදු කරනවා. එහෙමත් නැත්නම් ඒකම අපර පිටියුටරින් ADH ශ්‍රාවය පාලනය කිරීම හයිපොතැලමස් මගින් සිදු වෙනවා. මම හිතන්නේ කරුණු දෙක පැහැදිලි වෙන්නේ නැති කොහොමද හයිපොතැලමස් දායක වෙන්නේ රුධිරයේ ජල සමස්ථිතිය සඳහා කියන එක. ආකාර දෙකයි
පළවෙනි එක හයිපොතැලමස් විවස් සංවේදන පාලනය මගින් ඒකම අපර පිටියුටරින් ADH ශ්‍රාවය පාලනය කිරීම මගින්. අපි ඊළඟට බලමු රුධිරය ආශ්‍රිත මෞලිකතාවයේ කායික විද්‍යාත්මක සීමාව ඉක්මවා වැඩි උට. රුධිරය ආශ්‍රිත මෞලිකතාවය තිබිය යුතු සීමාව ඉක්මවා වැඩි වූ විට කොහොමද හයිපොතැලමස් ක්‍රියා කරන්නේ කියන එක. රුධිරය ආශ්‍රිත මෞලිකතාවය කායික විද්‍යාත්මක සීමාවන් තිබිය යුතු සීමාවන් ඉක්මවා වැඩි වුණාම හයිපොතැලමස්යේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක මගින් සංවේදන ලබා ගන්න. එමගින් රුධිරයේ සංසරණයට ADH නිදහස් කිරීමට අපර පිටියුටරිය උත්තේජනය කිරීමක් සිදු කරනවා. මෙම ADH ක්‍රියා කරන්නේ කොහෙද කියලා අපි දන්නවා. බහිශ්‍රාවය පාඩමේදී අපි කතා කරා. වෘක්ක මත ක්‍රියා කරනවා. එහිදී වෘක්ක නාලිකා මත ක්‍රියා කරලා විදුර සංවලිත නාලිකාවෙන් ඒ වගේම සංග්‍රාහක ප්‍රණාලයෙන් ජල ප්‍රතිශෝෂණය උත්තේජනය කිරීම සිදු වෙනවා. මේ ජල ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. ගුච්චික පෙරණියෙන් තමයි ජල ප්‍රතිශෝෂණය සිදු කරන්නේ. අපි ඊට මතකයි අපි බහිශ්‍රාවය පාඩමේදී කතා කරා. වෘක්කාණුවක නාලය ඔස්සේ පෙරී යන ගමන් කරන මේ ද්‍රාවණය අපි හැඳින්වුවේ ගුච්චික පෙරණය කියලා. මේ ගුච්චික පෙරණියේ ඔස්සේ ගමන් කරන ගුච්චික පෙරණියෙන් තමයි මේ ජලය ප්‍රතිශෝෂණය කිරීමක් සිදු කරන්නේ. එම නිසා සාන්ද්‍ර මුද්‍රා නිපදවීමක් සිදු වෙනවා. මම මේ නැවත වරක් කියන්නම්. රුධිරය ආශ්‍රිත මෞලිකතාවය තිබිය යුතු මට්ටමට වඩා වැඩි වුණාම හයිපොතැලමස්යේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක සංවේදන ලබාගෙන එමගින් රුධිර සංසරණයට ADH ශ්‍රාවය කිරීම එහෙම නැත්නම් නිදහස් කිරීමට අපර පිටියුටරිය උත්තේජනය කරනවා. එම ADH වෘක්ක නාලිකාව මත ක්‍රියා කරනවා. වෘක්ක නාලිකාවල ක්‍රියා කරන්නේ කොහෙද? විදුර සංවලිත නාලිකාවයි සංග්‍රාහක ප්‍රණාලවලයි ජලයට ඇති පාරගම්‍යතාවය වැඩි කරලා ජල ප්‍රතිශෝෂණය වැඩි වෙනවා. එහිදී සාන්ද්‍ර මුද්‍රා නිපදවීමක් සිදු වෙනවා. ඒ වගේම සංග්‍රාහක ප්‍රණාලයේ ජල ප්‍රතිශෝෂණය නතර වෙනවා. ඒ නිසා තනුක මුද්‍රා තමයි නිපද වෙන්නේ. ජල ප්‍රතිශෝෂණය අඩු වෙන නිසා. ඊට පෙර අපි කතා කරේ ADH හෝමෝනය ක්‍රියා කරන්නේ දේහයේ ජල ප්‍රමාණය අඩු වන විට. ඒ කියන්නේ රුධිරයේ ආශ්‍රිත පීඩනය වැඩි වෙන අවස්ථාවකදී. නමුත් රුධිරයේ ආශ්‍රිත මෞලිකතාවය අඩු වෙද්දී ADH ශ්‍රාවය සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි බලමු රුධිරයේ අඩු රුධිර පරිමාවක් ඒ වගේම අඩු රුධිර සෝඩියම් අයන ප්‍රමාණයක් පවතින අවස්ථාවක සිදුවන ක්‍රියාවලිය. සෝඩියම් අයන අන්තර්සෛලීය තරලයේ ඉතා වැදගත් සංඝටකයක්. රුධිරයේ සෝඩියම් මට්ටම අඩු වුණාම වෘක්කාණුවල විදුර සංවලිත නාලය සහ ඒ වගේම අභිවාහී ධමනිකාව ස්පර්ශ වන ස්ථානයක් පිට අපි ඒකට හඳුන්වන්නේ
ජෂ්ඨකුච්චක සංකීර්ණය කියලා. අපි මීට පෙර වෛශ්‍රාව්‍ය පාඩමේදී මේ ව්‍යුහයන් ගැන කතා කරා. එම ජෂ්ඨකුච්චක සංකීර්ණය මගේ නිපදවන ඍණේ එන්සයිම්ය අක්මාවෙන් නිපදවන ප්ලාස්මා ප්‍රෝටීනය සක්‍රිය කරනවා. එහිදී සිදුවන ක්‍රියාවලියක් ඔස්සේ ඇන්ජියෝටෙන්සින් 2 නිපදවීම සිදු වෙනවා. එහෙනම් මේ ඇන්ජියෝටෙන්සින් 2 නිපදවීම උත්තේජනය වෙන්නේ අඩු රුධිර පරිමාවක් සහ අඩු රුධිරයේ සෝඩියම් අයන මගින්. මෙම නිපදවන ඇන්ජියෝටෙන්සින් 2 මගින් ඇල්ඩෝස්ටරෝන් හෝමෝනයේ ස්‍රාවයට අධිවෘක්ක වාහිකයේ උත්තේජනය කරනවා. අපි දන්නා අධිවෘක්ක ග්‍රන්ථියේ වාහිකය මගින් තමයි ඇල්ඩෝස්ටරෝන් හෝමෝනය නිපදවා ස්‍රාවය කරන්නේ. මෙම ඇල්ඩෝස්ටරෝන් වෘක්ක නාලිකාවල සෝඩියම් අයන ප්‍රතිශෝෂණය උත්තේජනය කරනවා. එහෙමනම් දැන් අර පෙරණේ වෘක්කාණුවල නාලිකා ඔස්සේ නාලිකා තුලින් ගලා යන පෙරණේ සෝඩියම් අයන ප්‍රතිශෝෂණය උත්තේජනය කරනවා. මේ සෝඩියම් අයන ඇතුළු වෙන්නේ රුධිර වාහිනී වලට. රුධිර වාහිනිය තුල සෝඩියම් අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ නිසා පඩක තරලේ ජලය ඒ තුලට ඇතුළු වීම සිදු වෙලා රුධිර වාහිනිය තුල රුධිරයේ පරිමාව වැඩි වෙනවා. ඒ නිසා රුධිරයේ පීඩනය වැඩි වීමක් සිදු වෙනවා. එහෙනම් අපිට පැහැදිලි රුධිරයේ සෝඩියම් අයන ප්‍රමාණය අඩු වීමත් සමග අපි දන්නවා එවැනි අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් අධික ලෙස දහඩිය දමන අවස්ථාවක. අධික ලෙස දහඩිය දැමීමක් සිදුවන අවස්ථාවක සෝඩියම් අයන වැඩි ප්‍රමාණයක් ඉවත් වෙලා යන්න පුළුවන්. එහෙනම් මෙවැනි අවස්ථාවක ඇල්ඩෝස්ටරෝන් හෝමෝනයේ බලපෑමයි අපි කතා කරේ. අපි ඊළඟට කතා කරමු සමස්ථිතිය කියන මෙම කාර්ය තුල අක්මාවේ කාර්යභාරය කුමක්ද කියන්නේ. අපි දන්නවා අක්මාව කියලා කියන්නේ සමස්ථිතිය කාර්ය සඳහා වැදගත් කෘත්‍යයක් ඉටු කරන සක්‍රීය අවයවයක්. දේහේ පවතින විශාලතම ග්‍රන්ථිය. ආහාර මාර්ගයේ ආශ්‍රිත ග්‍රන්ථියක් ලෙසත් අපි කතා කරමු. අපි බලමු සමස්ථිතිය සඳහා අක්මාවේ කාර්යභාරය කුමක්ද කියලා. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය, මේද පරිවෘත්තිය, ප්‍රෝටීන පරිවෘත්තිය, රක්තාණු බිඳහිලීම සහ ශුද්‍රජීවී ආසාදන වලට එන ආරක්ෂණය, ඖෂධ සහ විෂද්‍රව්‍ය විෂහරණය, තාප නිෂ්පාදනය, පෝෂක සංචිත කිරීම, හෝමෝන අක්‍රිය කිරීම. මෙන්න මේ ක්‍රියාවලිය ඔස්සේ සමස්ථිති කාර්යයට අක්මාව දායක වෙනවා. අපි එක් එක් කරුණ අරගෙන එම ක්‍රියාකාරීත්වයේ ස්වභාවය කතා කරමු. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය. අපි දන්නා රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරාසයක් තුල පවත්වා ගන්න මේ අක්මාවත් යම්කිසි කාර්යභාරයක් ඉටු කරනවා. ඒ තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම සාමාන්‍යයෙන් අපි ආහාර ගැනීමකට පසුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීමක් සිදු වෙනවා.
එහිදී ඉන්සියුලින් මගින් ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස අක්මාව තුළ සංචිත කිරීම උත්තේජනය වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය. ඒට අනුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වුවහොත්, ඒ කියන්නේ අපි නිරාහාරව සිටින අවස්ථාවක අක්මාවේ සංචිත වී ඇති ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා රුධිරයට නිදහස් කිරීම සිදු කරනවා. ඒ නිසා අපිට පැහැදිලි කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ඔස්සේ සමස්ථිතිකාරයට දායක වීමක් සිදු වෙනවා. දෙවෙනි ආකාරය තමයි මේද පරිවෘත්තිය. සමහර අවස්ථාවල අපේ දේහයට වැඩිපුර ශක්තියක් අවශ්‍ය වෙනවා. මේ ලෙස වැඩි ශක්තියක් අවශ්‍ය වුණු අවස්ථාවල අක්මා සෛල තුළ සංචිත මේදය ATP නිපදවීම සඳහා පරිවෘත්තියට ලක්වීමක් සිදු වෙනවා. ඊළඟ ප්‍රෝටීන පරිවෘත්තිය. අක්මා සෛල තුළදී නව ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය නොවන සමහර ඇමයිනෝ අම්ල තියෙනවා. මෙවැනි ඇමයිනෝ අම්ලවල නයිට්‍රජනීය කොටස ඉවත් කරනවා. ඒ කියන්නේ ඇමයින් හරණයක් සිදු කරනවා. අපි දන්නවනේ අක්මාව තුළදී යූරියා නිපදවන්නේ කියලා. නම් මෙන්න මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලවල නයිට්‍රජනීය කොටස ඉවත් කරලා, ඒ කියන්නේ ඇමයින් හරණයක් සිදු කරලා ඒවා මුත්‍රා සමග බහිශ්‍රාවය සඳහා යොමු කරනවා. එහෙමත් නැත්නම් එවැනි ද්‍රව්‍ය ඇමයින් හරණයෙන් පසුව නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයට කාබෝහයිඩ්‍රේට් වලට මාරු කිරීමක් සිදු කරනවා. අපි ඒකට කියනවා ට්‍රාන්ස් ඇමයිනීකරණය කියලා. එහෙනම් අපිට පැහැදිලි අවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල ඇමයින් හරණයට ලක් කරලා මුත්‍රා සමග බහිශ්‍රාවයට ලක් කරනවා. ඒ වගේම ඒවා නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයට කාබෝහයිඩ්‍රේට් වලට මාරු කරනවා. ඒ කියන්නේ ට්‍රාන්ස් ඇමයිනීකරණයට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා ප්ලාස්මා ප්‍රෝටීන වල ඇල්බියුමින්, ග්ලොබියුලින් වගේ ප්‍රෝටීන වර්ග සංශ්ලේෂණය කරන්නේ මේ අක්මාවේදී. ඒ නිසා අක්මාව ඇමයිනෝ අම්ල වලින් ප්ලාස්මා ප්‍රෝටීන සංශ්ලේෂණයත් සිදු කරනවා. ඊළඟ කරුණ තමයි රක්තාණු විදහෙලීම සහ ශුද්ධජීවී ආසාදන වලට එරෙහි ආරක්ෂණය. අක්මාවේ පටකයේ බිහුවේ කතා කරද්දී අපිට මතකයි අපි කතා කරා අක්මා කෝටරාව. ඒ තුළ පිහිටලා තිබුණා කූපසෛල. මෙන්න මේ කියන කූපසෛල මගින් ආයු කාලයේ අවසන් වූ රතු රුධිර අණු බිඳහෙලීමක් සිදු කරා. ඒ විතරක් නෙමෙයි. ඊ පිහිටලා තිබුණු මහා භක්ෂාණු ශුද්ධ ජීවීන්ගේ ආරක්ෂණයට සහභාගී වෙනවා. සමස්ථිතික යාමයට දායක වන අනිත් ආකාරය තමයි ඖෂධ සහ විෂ ද්‍රව්‍යවල විෂහරණයට. සමහර ඖෂධ ඒ වගේම විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීමට අක්මාව වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඊළඟ කරුණ තාප නිෂ්පාදනය. අපි දන්නවා දේහයේ අභ්‍යන්තර උෂ්ණත්වය අඩු වුණ අවස්ථාව මෙවැනි අවස්ථාවක අභ්‍යන්තරයේ තාපය නිපදවන තාප ප්‍රමාණය ඉහළ නංවන්න අක්මාවේ ඉහළ පරිවෘත්තීය ශීඝ්‍රතාවයක් පවත්වා ගන්නවා. එන අක්මාවේ ඉහළ පරිවෘත්තීය ශීඝ්‍රතාවය නිසා
නිපදෙන තාපය මගින් දේහ උෂ්ණත්වය යාමනයටත් දායක වෙනවා. ඒ නිසා දේහයේ ප්‍රධාන තාපය නිපදවන අවයවය ලෙසත් ක්‍රියා කරන්නේ අක්මාව. ඊළඟ පෝෂක සංචිත කිරීම. මොනවද මේ සංචිත කරන පෝෂක අක්මාව තුළ? ග්ලයිකොජන්, මේද ද්‍රව්‍ය විටමින. මොනවද මේද ද්‍රව්‍ය විටමින? අපිට මතකයි A, D, E, K කියන විටමින. ඒ විතරක් නෙමෙයි. ජල ද්‍රව්‍ය විටමින සමහර ඒවා B12 වගේ ඒවා. ඒ වගේම යකඩ, කොපර් වගේ අත්‍යවශ්‍ය ලෝහ අක්මාව තුළ සංචිත කරනවා. මම නැවත වරක් කියන්නම්. සංචිත කරන පෝෂක වර්ග ග්ලයිකොජන්, විටමින් A, D, E, K වගේ මේද ද්‍රව්‍ය විටමින, B12 වගේ සමහර ජල ද්‍රව්‍ය විටමින, යකඩ, කොපර් වගේ අත්‍යවශ්‍ය ලෝහ අක්මාව තුළ සංචිත කරනවා. ඊළඟ හෝමෝන අක්‍රිය කිරීම. විශේෂයෙන්ම ලිංග හෝමෝන. අපි ඒ නිසා කියන ඇතැම් හෝමෝන කියලා. ඇතැම් හෝමෝන ඒවායේ ජෛව ක්‍රියාවලට පසුව අක්මාව මගින් තමයි අක්‍රිය කිරීම සිදු කරන්නේ. එහෙනම් අපිට පැහැදිලි මෙන්න මේ ක්‍රියාකාරකම් ඔස්සේ ක්‍රියාකාරීත්වයන් ඔස්සේ අක්මාව විශාල කාර්යභාරයක් ඉටු කරනවා මිනිසාගේ දේහයේ සමස්ථිතිය පවත්ව ගන්න. එහෙනම් මේ පාඩමේ අපි මුල සිට නැවත මතක් කරගෙන ගියොත් අපි කතා කරා මොකද්ද සමස්ථිතිය කියන්නේ කියන එක. ඊළඟ සමස්ථිතික යාමනයට ලක්වන විවිධ සාධක ගැන සාමාන්‍ය දේහ උෂ්ණත්වය, රුධිරයේ pH අගය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම, රුධිරයේ ආශ්‍රිතී මෞලිකතාවය කියන සාධක පිළිබඳව ඒදී අපි දීර්ඝව විස්තර කතා කරා. කොහොමද සාමාන්‍ය දේහ උෂ්ණත්වය යාමනය කරන්නේ අපේ දේහය මගින් කියලා. ඊළඟ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන ආකාරය, රුධිරයේ ආශ්‍රිතී මෞලිකතාවය යාමනය කරන ආකාරය, මේ දේවල් ගැන අපි විස්තරාත්මකව කතා කරා. ඒ වගේම සමස්ථිතී කාර්ය සඳහා අක්මාවේ දායකත්වය පිළිබඳවත් කතා කරා. එහෙනම් මේක රචනා ප්‍රශ්නයකට අහන්න පුළුවන් තැනක්. ඒක නිසා අපිට හොඳට ඒ ටික පොයින්ට්ස් විදිහට පාඩම් කරගන්න පුළුවන්. හරිම ලේසි සමස්ථිතිය කියන කොටස. හොඳට අවබෝධ කරගෙන අවබෝධයෙන් එක් එක් කරුණු එකකට පසු එකක් නිවැරදිව පෙළගස්සගෙන මතකේ රඳව ගන්න ඕනේ. එහෙම කරොත් මේ කොටසේ කිසිම කරුණක් මගහැරෙන්නේ නැතුව අපිට මතකේ රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි ඊළඟ කොටසේදී මිනිස් දෙහි පවතින විවිධ සංවේදී ව්‍යුහයන්, සංවේදී ප්‍රතිග්‍රාහකයන් ගැන කතා කරමු. ඇස, දිව, වැනි කොටස් පිළිබඳව.